CID විසින් මාව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කරන ලදී. මගේ වෛද්‍ය පරීක්ෂණය සිදු කළ තරුණ වෛද්‍යවරිය ඇය දන්නා දෙමළ භාෂාවෙන් මා සමග කතා බහ කළාය. ප්‍රාණඝාතනයේ පවක්. මේ ලෝකය කොයිතරම් ලස්සනද? ඇයි ඔයා මෙච්චර කාලයක් ත්‍රස්තවාදී සමාජිකාවක් හැටියට හිටියේ? මින් මත්තටවත් ජීවිතවලට ආදරය කරන්න. ජනාදී වශයෙන් වූ ඇයගේ අවවාද මගේ හිතට තැඩි ලෙසින් බලපෑවේය. මම සටන්කාමියෙකුද? ත්‍රස්තවාදියෙකුද? මාව සටන්කාමියෙකු සහ මාව ත්‍රස්තවාදියෙකු කළ මූලික කාරණේ පිළිබඳව මම සිතන්නට වූෙමි. ඒ දේශපාලනයයි. ආයුධ වලින් පමණක් අපට විමුක්තිය උදා කරගත හැකියයි උගන්වනු ලැබුණු දේශපාලනය විසින්ය. ආයුධ එසවූ නිසාම නුඹ ත්‍රස්තවාදියෙකු යන ලේබලය අලවනු ලැබුවේද දේශපාලනය විසින්ය. යෝන් වියේදී මට කොයිතරම් සිහින පැතුම් ආශාවන් තිබුණේද? අනිකුන්ගේ ජීවිතයට ආදරය කරන ළමයෙක් ලෙස මා කුඩා වියේදී ඇති දැඩිවින මගේ ජීවිතය කැපකර ජනතාවගේ අනාගතය යහපත් කළ හැකි යන විශ්වාසය විසින් මාව අරගලයට කැඳවාගෙන යන ලදී. එහෙත් විමුක්තියේ නාමයෙන් සිදු කෙරුණු විනාශයන්ට සහ ජීවිත හානිවලට මමද හේතුවක්ව සිටීමි. එය සැඟවීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට හෝ උත්සාහ කිරීම මගේ හෘදය සාක්ෂියට ද්‍රෝහී වීමක් ලෙසින් මම සිතුවෙමි. ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් කරුවෙකු ලෙසින් රඳවාගෙන සිටි කාලය තුළදී මාසයකට වතාවක් මා විනිසුරු ඉදිරියට ගෙන ගියේය. සතියකට වරක් පවුලේ කෙනෙකු මාව බැලීමේ අවසරය ලබා දී තිබුණේ. අම්මා වවුනියාවේ කුමන අවතන් වූවන්ගේ කඳවුරේ සිටින්නේද යන්නගෙන නොදැන සිටි හේයින් මට පණිවිඩයක් යවා අම්මාව සම්බන්ධ කරගත නොහැකි විය. එබැවින් කොළඹ CID විමර්ශන අංශයේහි රඳවාගෙන සිටි සිව්මාසික කාලය තුළ මට මගේ පවුලේ අය සමග කිසිම සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට හැකි වූයේ නැත. පවුලේ අයද මට සිදු වූයේ කුමක්ද, මම සිටින්නේ කොහේද යන්න පිළිබඳව කිසිම තොරතුරක් නොදෙන උන්හ. මා ඒ පිළිබඳව ඒ පැමිණෙන රතුකුරු සංවිධානයේ නියෝජිතයන්ට පැවසූ අවස්ථාවේ වවුනියාවේ පිහිටි සුබ සාධක කඳවුරු වලට යෑමේ අවසරය තමන්ට තවමත් ලැබෙන්නේ නොමැති බව ඔහු පැවසූහ. මගේ බාරවීම තමන් විමුක්ති කොට ආධාරකරුවන්යි කියා ගන්නා සමහරුන්ට එකඟ විය නොහැකි කරුණක් විය හැකිය. මා සමග උන් වෙනත් විමුක්ති කොට සමාජිකයන්ව බැලීමට එන මව්පියන්ගේ මාර්ගයෙන් මා පිළිබඳව බොහෝ සාපරාධී මුසාවන් මන කල්පිතයන් සමග එක්කර ප්‍රචාරය කර ඇති බව මට දැනගන්නට ලැබුණි. මම කෝටි ගණනක මුදල් සමග වාර වූ බවත් වවුනියාවේ පිහිටි සුබ සාධක මධ්‍යස්ථානයන්ට හමුදාව සමග ගොස් බොහෝ දෙනෙකු පාවා දුන් බවත් කියවෙන අවලාද පුවත් මට දැනගන්නට ලැබුණි. එවිට මම මහත් චිත්ත පීඩාවට ලක් වූෙමි. යුද්ධය අවසන් අධීරයේදී මිය නොගොස් ජීවිතුන් අතරට පැමිණීම යන හේතුව නිසාම මගේ අය මගෙන් පරිගැනීම ආරම්භයේදී මට දරා ගැනීමට ඉතා අපහසු කරුණක් විය. මගේ හෘද සාක්ෂියට විරුද්ධ කිසිම කටයුත්තක මම නොයදුනෙමි. වෙනත් සටන්කාමයක පාවාදී මාව ආරක්ෂා වීමට මම උත්සාහ නොකළ බව සංවිධාන ක්‍රියාකාරීත්වයේ සිටි මා සමග කටයුතු කළ බොහෝ අයගේ චිත්ත අභ්‍යන්තරය හොඳින් දන්නා කරුණකි. එහෙත් මෙවැනි අවලාද සහ අපවාද යනු මා තරණය කළ යුතු අවදි බව බුද්ධිමත්ව සිතා මම නිහඬව සිටියෙමි. අනිකාගේ රත් වූ ලේවල උණුහුමින් හීතල දුරු කරගෙන ජීවත් වීමට උත්සාහ කරන කණ්ඩායමක් මා වැනි එළවකොස් මෙලොව පැමිණි සටන්කාමී පිරිස සම්බන්ධයෙන් කුමන අන්දමේ හංවඩුවක් අසනු ඇතැයි යන්න මම අවබෝධ කරගෙන උන්නෙමි. විමුක්ති කොට සංවිධානයේ සිටි බව සඟවා මම මගේ මව සමග වවුනියාව සුබ සාධන මධ්‍යස්ථානයෙහි සැඟවී සිටි බවටත් CID එහිදී මාව අත්අඩංගුවට ගත් බවටත් ජනමාධ්‍යවල පළවූ පුවත් මා දැනගත්තේ බොහෝ කලකට පසුවය. එම අසත්‍ය පුවත් පිළිබඳව මම දුක් වූයේ නැත. මම බාහිර වීම පිළිබඳ සියලු තොරතුරු ඕමන්තයේදී ඒ ගැන වූ ලේඛනවල සඳහන්ය. එහින් බාහිර වූ අයක වෙනුවෙන්
සිදු කරන ලබන නීත්‍යානුකූල ක්‍රියාමාර්ග මා වෙනුවෙන්ද ගනු ඇතැයි යන විශ්වාසයෙන් මම සිටියෙමි. කොළඹ CIDයෙහි 2009 වසරේ 5 වෙනි මාස 20 වන දින සිට එම වසරේ 9 වෙනි මාස 29 වෙනි දින දක්වා ප්‍රශ්න කිරීම සඳහා රඳවා තබාගෙන සිටි කාලය තුළ විවිධ හේතු මත ප්‍රශ්න කිරීමට ගෙන යන අය සමගම නතරව උන්නෙමි. ව්‍යාජ විදේශීය රැකියා නියෝජිතයෝ මුදල් වංචා සිදු කළ අය කොටි සැකකරුවන් වශයෙන් ලංකාවේ බොහෝ ස්ථානවලින් කැඳවාගෙන පැමිණි පිරිස් සහ කාන්තාවෝ එහි වූහ. මගේ පවුල විමුක්ති කොටි සංවිධානය දෙමළ ජනතාව යන වෘත්තයට බැහැරින් වූ විවිධ වර්ගයේ මිනිසුන් සමග ආශ්‍රය කිරීම සඳහා වන අවස්ථාව මට ලැබුණේ එහිදීය. සමහර අසරණ කාන්තාවෝ පවතින වාතාවරණයේ හේතුවෙන් චෝදිතයන් බවට පත් වුණහ. තවත් සමහර කාන්තාවෝ කිසිම බියක් නොමැතිව අපරාධ කිරීම පිළිබඳ හසර දැනුමක් සහිත අය වූහ. එවැනි අය සමග එක් දිනක් ගත කිරීම යුගයක් සියවිය. පැය 24ම අපව සිර කරගෙන සිටි මැදිරියට එළියේ CID කාන්තාවෝ මුරකාවල් දමාගෙන උන්හ. වැසිකිළියටත් නෑමටත් ඔවුන් අප සමග පැමිණියහ. කාන්තාවන් රඳවාගෙන සිටින ස්ථානය 6 වෙනි තට්ටුවේ සිට 4 වෙනි තට්ටුව දක්වා එක්වරම මාරු කෙරෙන පිරිමි අය රඳවාගෙන සිටි ස්ථානයෙහිම අප වෙනුවෙන් කම්බි කූඩුවක් වෙනම සකස් කර අපෝ එහි රඳවා තැබූහ. කිසිම ආවරණයක් රහිත ස්ථානයක කොහොමද සිටින්නේ යයි සිතූ සමහර කාන්තාවෝ තමන් සතුව තිබූ රිදි සහ පැදුරු ආදීන් ආවරණයක් සාදාගත්හ. ඒ නිරීක්ෂණයට ලක් වූ නිලධාරීහු පසුදින විශාල චිප් බෝඩ් එකක් ගෙනවිත් වඩාත් හොඳින් ආවරණයක් සාදා දුන්හ. මෙම කරුණ මම මේ ලියා තැබීමට හේතු වන්නේ කාන්තාවන් සිරගෙට ගොස් පැමිණීම යනු අපගේ සමාජයෙහි මහත් අවමානයක් ලෙසින් සැලකෙන නිසාය. ප්‍රශ්න කිරීම සඳහා කැඳවාගෙන ගියත් ඇය අවමානයට ලක් වූ තැනැත්තියක ලෙසින් ගෞරවය අහිමි වූ කාන්තාවක වශයෙන් සලකා ඇයව කොන් කරන ඉතාමත් කුරිරු ආකල්ප සහිත මිනිසුන් සමාජයේ සිටිති. සටන් බිමේදී කාන්තාවන් ආයුධ අතරගෙන සටන් කිරීමට පිළිගත් සමාජය සටන් බිමේදී දහස් ගණන් මරණයට පත්වෙද්දී වීරවරියන් ලෙසින් පිළිගත් සමාජය එම කාන්තාවන් පුනරුත්ථාපන කඳවුර වලටත් ගොසින් පැමිණි පසුව ඔවුන් පහත් තත්ත්වයකට පත් වූවන් ලෙසින් සැලකීම මහත් කුරිරු දෙයකි. මීට වඩා දරුණු ලෙසට දෙමළ ජනයාගේ ගෞරවය සුළඟට ගසාගෙන යෑමට සලස්වා දේශපාලන ප්‍රතිඵල බලාපොරොත්තු වන ආත්මාර්ථකාමීන්ද සිටින බව පිළිගත යුතුය. යුද්ධයේ අවසන් අධීරයේදී ලිංගික ප්‍රචණ්ඩත්වයට ලක් වූ සහෝදරයන් පමණක් නොව අරගලයේ ආරම්භ වූ කාලයේ සිටම කාන්තාවන් විශාල පිරිසක් ලිංගික ප්‍රචණ්ඩත්වයටත් ලිංගික අඩන්තේටම් වලටත් ලක් වූහ. විමුක්තිය උදෙසා සටන් කිරීමට ගිය සංවිධානවල සිටි සමහර අය පවා ලිංගික සීමා උල්ලංඝනය කිරීම සිදු කළහ. විමුක්ති කොට සංවිධානයේ පවා ලිංගික අපරාධ වලට සම්බන්ධ වූ පිරිමි සමාජිකයන්ට බොහෝ සටන්කාමීන් ඉදිරියේ මරණ දඬුවම ලබා දුන් අවස්ථා ඇත. අරගල වලට සහ යුද්ධ වලට මුහුණ දෙන සමාජවල කාන්තාවන්ට මෙවැනි ලිංගික වද වේදනාවන්ද දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දීමට සිදුව ඇත. එපමණක් නොව කාන්තාවන් අරගල කිරීම සඳහා පිටත් වෙන අවස්ථාවේදී තම ආත්ම ගරුත්වය ආරක්ෂා කරගන්නා දක්ෂතාවයද තමන් තුළ ගින්නක් ලෙසින් දල්වා ගනී. සටන්කාමී ගැහැණියක් අරගල බිමේ සිටින විට තම ප්‍රාණය පමණක් නොව තම ආත්ම ගරුත්වයද අහිමි වී හැකි යන අනතුරු පිළිබඳව ඇය දැන සිටින්නේය. එහෙත් ජාතියේ පොදු අරමුණක් වෙනුවෙන් ඇය නිර්භීතව සටන් බිමේ සටන් කරන්නේය. එම කැපකිරීමේ යහපත් ප්‍රතිලාභ භුක්ති විඳීමට කැමැත්තක් දක්වන සමාජය ඔවුන්ගේ අරගලයට පසුව ජීවිතය දෙස බලන්නේ අවඥා සහගතවය. ලිංගික හිංසයට ලක් වූ කාන්තාවන්ගේ සිරුරු ප්‍රදර්ශනය කරමින් දේශපාලන බඩ වඩා ගැනීම සිදු කෙරෙයි. අරගලයට දායකත්වය ලබා දී ජීවිතේ බේරාගෙන පැමිණි සෑම කාන්තාවක්ම ගරුත්වය විනාශ කරගෙන පැමිණ ඇතැයි යන අදහස පැතිරවීමත් කුමන නින්දා සහගත ක්‍රියාවක්ද? විමුක්ති අරගල ජීවිතයේද
කුරුළු සිරගේ ජීවිතයේද ගින්නෙන් දැවි තම ගෞරවය ආරක්ෂා කරගත් දහස් ගණන් සටන්කාමින් මම දනිමි. කොළඹදී පැවැත්වුණු CID පරීක්ෂණය මාස 4ක් දක්වා දිග විය. මගේ පරීක්ෂණයේ අවසානයේ මගේ දියුණු ප්‍රකාශයක් ලබා ගත්තේය. පසුව නැවතත් අධිකරණ වෛද්‍ය අධිකාරියකින් වෛද්‍ය වාර්තාවක් ලබාගත් පසුව 2009 වසරේ 9 වෙනි මාස 29 වෙනි දින මාව අලුත් කඩේ පිහිටි අධිකරණයේ විනිසුරු ඉදිරියේ පෙනී සිටීමට සැලැස්විය. විනිසුරුගේ නියෝගයට අනුව මාව වැලිකඩ සිරගෙදරට යැවීය. ඒ අනුව වැලිකඩ සිරගෙදර කාන්තා අංශයෙහි මගේ සිරදඬුවම දීර්ඝ වන්නට විය. මාව වැලිකඩ සිරගෙදරට ගෙන යන මොහොතේ රාත්‍රී 7 පසු වී තිබින. එදින නඩු සඳහා උසාවියට රැගෙන යන අයත් අලුත් රැඳවී අන්ද වශයෙන් 10කට අධික ප්‍රමාණයක් අලුත් කඩේ උසාවියේ සිට වැලිකඩ සිරගෙදරට ගෙන ගියේය. CID බහරේ සිටිය සිව් මාසක කාලයක් තුල මට සිංහල භාෂාවේ වචන කීපයක් හුරු වූවා මිස තවත් අයෙකු සමග කතා බහ කළ හැකි තරමට මම සිංහල දැන සිටියේ නැත. එදින උසාවියේ සිට සිරගෙදරට රැගෙන ආ සීලුම කාන්තාවෝ සිංහල අය වූහ. බන්ධනාගාරය නමින් වූ නාම පුවරුව සහිත ජනෙල් වලට කම්බිදෙල් ගසා තිබුණු නිල් පැහැති බස් රථය වැලිකඩ සිරගෙදරට ඇතුල් විය. එහි ආරම්භයේ වූයේ සිරගෙදර ප්‍රධාන කොටසයි. බොහෝ විට සියලු දෙනාම ලියාපදිංචි කිරීම එම ස්ථානයේදී සිදු කිරීම කෙරෙයි. පිරිමි අංශය දහස් ගණන් රඳවා තබාගෙන ඇති බව දක්නට ලැබින. දණ්ඩනයට ලක් වූ සිරකරුවෝ සුදු ඇඳුමින් උන්හ. අපෝ රැගෙන ආ බස් රථයේදී පිරිමි අය කීප දෙනෙකු වූහ. දුම්කොළ ගඳ සහ ගංජා මතින් දැස් ඇතුළට ගොස් සිටි පිරිමින්ට තනි තනිව මාංශු දමා ඒවා ලොකු දම් වැලකින් එකට එක් කර තිබුණි. කාන්තාවන් සඳහා ලියාපදිංචි සිදු කළ පසුව නැවතත් එම බස් රථයේම නංවාගෙන ඒ ආසන්නයේ පිහිටි කාන්තාංශයට ගෙන ගියේය. ඉතා විශාල යකඩදොරවල් දෙකකට පසුව ඇතුළු වන තැන තවත් එක් ලෝකයක් විය. රාත්‍රී කාලයේ හේන් සියලුම සිරකරුවෝ හුඩු කර උන්හ. ඇතුළට රැගෙන එන කාන්තාවන්ව ශරීර පරීක්ෂාවක් සිදු කිරීමට භාරව සිටි නාවික හමුදා නිලධාරිනිය මගේ ශරීරය සහ සියලු බඩු බාහිර ආදී පරීක්ෂා කළාය. සිරගෙදර කුරුළු කටයුතු අතර පිළිකුල් බව ඇති කරවන ශරීර පරීක්ෂාව මම එදින අත්විඳීමට පටන් ගත්තෙමි. සිරකුටිය පයක් තැබීමට ඉඩක් නොමැති ලෙසින් සෙනඟ පිරී සිටියහ. කාන්තාව අසුන්ගෙනද පැතිරගෙනද අතුරක් නැතුව කතා කරමින් උන්හ. මාව ඇතුළට තල්ලු කළ නිලධාරිනිය දොර වසා දමා යන්නට ගියේය. කළ යුත්තේ කුමක්ද නොදැන මම දැස් අවදියෙන් තබාගෙන උන්නෙමි. ඒ වන විටත් මා දැන සිටි කාන්තාවක් මගේ බෑග් එක රැගෙන තම ස්ථානයට මාව කැඳවාගෙන ගියාය. පොඩ්ඩක් මෙතන ඉන්න. මං ගිහින් ලීඩර්ව එක්කගෙන එන්නම් යයි කියා ගියාය. මා CID බහරේ සිටි අවස්ථාවේ මම ආශ්‍රය කර සමහර දෙමළ කාන්තාවෝද එහි රඳවාගෙන තබා සිටියහ. ඔවුන් දුවගෙන විත් මා සමග කතා බහ කළෝය. ඔවුන් සතුව තිබූ බිස්කට් සහ වතුර මට දුන්නෝය. උදේ සිට කිසිවක් නොකෑ හේන් කුසගින්න උග්‍රව තිබින. මම ඉක්මනින් කෑවෙමි. ලීඩර්ව කැඳවාගෙන ඇවිත් අලුත් කාන්තාවට නිදා ගැනීමට ස්ථානයක් ලබා දෙනමින් එම කාන්තාවෝ ඉල්ලා සිටියෝය. මිටු සිරුරකින් යුතු සිංහල කාන්තාවන් එහි ලීඩර් ලෙස කටයුතු කළාය. ඇය මත්ද්‍රව්‍ය විකුණු හේයින් වසර ගණනාවක් සිරකත කර ඇති බව මම පසුව දැනගත්තෙමි. මා සඳහා ස්ථානයක් වෙන් කර දෙනමින් ඇය එහි සිටි කාන්තාවකට පැවසුවාය. ඇය තමන් ළඟ ඉඩක් නොමැති බව පවසා ශබ්ද නගා බැන වදින්නට වූවාය. ලීඩර්ද බැන වදින්නට වූවාය. එයට පසුව මා එම ස්ථානයේ සිටීමට ඉඩ දීමට ඔවුන් තීරණය කළහ. ඔයාගේ ඇඳුම් නවල කොට්ටයක් වගේ තියාගන්න. මෙහි පොඩි කොට්ටයක් තියාගන්න විතරයි ඉඩක් දෙන්නේ. ඔයා නිදා ගන්න ඕනේ. ඔයාගේ බඩු බාණ්ඩ තියාගන්න ඕනේ ඒකේ තමයි. යනුවෙන් ඒ වූ දෙමළ කාන්තාවෝ මා සමග පැවසුව.
එමෙන්ම සිරගෙදරදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග ගැනද ඔවුන් මව දැනුවත් කළහ. මෙහි නීති රීතිවලට අනුව වැඩ කෙරුවේ නැත්නම් අහන්න ලැබෙන කුණ බැනුම් දරා ගන්න බෑ. ඒ නිසා ඒවා ගැන අහලා බලලා වැඩ කරන්න ඕනේ. යන්න ඔහු අවධාරණය කළහ. මම ටික වේලාවක් දුක් මුසුව බැලුවෙමි. තව කොයිතරම් කාලයක් මෙසේ සිටීමට සිදුවනු ඇතේද යන්න පිළිබඳව සිතන්නට වූවෙමි. එහෙත් අවුරුදු දෙකකුත් මාස 9ක් දක්වා වන කාලයක් ගත කළ සිරගේ ජීවිතය විශ්වවිද්‍යාලයක් මෙන් මිනිස් ජීවිතයෙහි තවත් පැත්තක් පිළිබඳව මට ඉගෙන ගැනීමට උපකාරී විය. මිනිසෙකු ඉතා හොඳ ප්‍රඥෙක් බවට පත් කරවීමටත් ඉතාමත් නරක අයෙකු බවට පත් කිරීමටත් හැකියාවක් සිරකියට හැකි වෙන බවට වන සත්‍ය මම එහිදී ඉගෙන ගත්තෙමි. සාමාන්‍යයෙන් බොහෝ සමාජ සිරගතව සිටින මිනිසුන්ව අවමානයෙහි සංකේත ලෙසින් සලකා ප්‍රතික්ෂේප කරන හේයින් ඔවුන්ගේ මානසික හැඟුම් අවබෝධ කර ගැනීමට අවස්ථාවක් හැමෝටම ලැබෙන්නේ නැත. ඒ නිසා සිරකරුවෝ තමන්ම සමාජයක් බවට පත් වී යුක්ති සහගත සහ අයුක්ති සහගත චින්තනයක් සමග සිරගෙදර තම පාලනයට යටත් කරගෙන තමන්ගේ ජීවිතවල සීමාවන් මායිම් කරගනිති. සිරකරුවෝද මිනිසයෝය යනුවෙන් එම සිරගෙදර ලියා ඇති වචන ඉතාමත් ගැඹුරු අරුත් සහිතය. මම වැලිකඩ හිරගෙදරට ගිය පළමු දිනයේ මට අංක 32 දරන කොටුවේ නිදා ගැනීමට ඉඩ තිබුණේ. එය මා ඉඳගෙන සිටි කොටුවට පසුවට එන කොටුවයි. රේඛාවකින් සීමාව තීරණය කෙරේ. එනම් ගොඩනැගිලි ඉදි කරන විට පොළවේ පුපුරා යාම වැළැක්වීමට යොදන සිමෙන්ති බදාමෙහි රේඛාව එම කොටුව බෙදීමේ සලකුණයි. මම නැගිට ඊළඟ කොටුවට ගියෙමි. එහෙත් නිදා ගැනීමට ස්ථානයක් සොයා ගැනීම මහත් ප්‍රශ්නයක් විය. මා එහි ඒමට පෙර සිටි අයටත් ඉඩකඩ මහත් ප්‍රශ්නයක් තිබූ හේයින් මාවත් එක් කර ගැනීමට ඔවුන් තුළ කැමැත්තක් තිබුණේ නැත. දෙමළ කතා කළ හැකි මුස්ලිම් කාන්තාවක් හැර අනෙක් සියලු දෙනා සිංහල කාන්තාවන්ය. අලුතින් පැමිණි මා තමන් සමග රඳවාගෙන සිටීමට ඔවුන් අකමැති වූ හේයින් ඔවුහු මාව එක් කර ගන්නා මෙන් පවසා ලීඩරට දොස් නගන්නට වූහ. එම කොටුව තුළ සිට කාන්තාවන්ටද ලීඩර කෙනෙකු උන්නේය. එක වචනයක්වත් දෙමළ නොදන්නා ඇය මා සමග හස්ත මුද්‍රාවෙන් කතා කළාය. තමන් ආසන්නයෙහි නිදා ගන්නා මෙන් පවසා කුඩා ස්ථානයක් මට වෙන් කර දුන්නාය. එක කොටුවක පළල අඩි 8ක් පමණ වෙයි. එහි කාන්තාවෝ 8 දෙනෙක් නිදාගත යුතුය. මදක් උස අය පවා කකුල් නවාගෙන නිදාගත යුතුය. ඉඳගෙන නිදා ගැනීමට ඉඩ මදිය. අත් දෙක පසකින් දමාගෙන නිදාගත නොහැකිය. කොයිතරම් සකසුරුවම් සහිතව නිදාගත්තත් පසකින් නිදාගෙන සිටින කෙනාගේ ඇඟේ නොගෑවි නිදාගත නොහැකිය. නැවත දිගහැරි නිදා ගැනීමටත් නොහැකිය. මදුරුවන් දෂ්ට කරන විට එක්වර පහර දිය නොහැකිය. මෙවැනි දුෂ්කරතා මැදේ නිදා ගැනීම යනු මහත් විශාල ජයග්‍රහණයක් විය. හැමදාම නිදා ගැනීමට සූදානම් වෙද්දී ළඟ සිටින අය සමග රණ්ඩු කර ගැනීම සිරිතක් බව මම ඊළඟ දවසේ දැනගත්තෙමි. ඇත්තෙන්ම සිරගේ ජීවිතයේ සූක්ෂමතාවයන් අවබෝධ කර ගැනීමත් ඒට අනුගත වීමත් සරල කටයුත්තක් නොවේ. එම මොහොතේ මා සතුව තිබූ ඉවසීම පිළිබඳව මම විස්මයට පත් වූෙමි. කවුරු කුමක් කීවත් මම නිහඬව සිටීමට ඉගෙන ගත්තෙමි. මම කොට්ටේ හිසට තබා ඉඳගෙන නිදාගත්තෙමි. රාත්‍රී දහවල බවට පත් කරන ශක්තිමත් විදුලි බුබුලු එළි වෙන තෙක් දැල්වේ. දැස් වේදනාවට පත් කරන එම ආලෝකයෙන් බේරීමට මම මුහුණ කුඩා රෙදි කැබැල්ලකින් වසාගත්තෙමි. මටත් නොදැනේ දැස් පියවීගෙන යද්දී පසකින් සිටින අය කවුරුන් හෝ හිමින් කොනහයි. ඇලවිලා නිදාගනි. ඉඩ මදි. ඇය කියන දෙයට අවනද නොවුවහොත් බැනුම් ඇසීමට සිදුවෙත යන බව නිසාම හිමින් ඇලවී නිදා ගන්නා විට ඇලවෙන්න එපා බං කෙලින් හිටහන්කෝ යයි තවත් එකියක් කෑගසයි. ආරම්භයේදී මට මහත් බියක් විය. මම තැති ගැනීමට පත්ව බොහෝ විට නැගිට ඉඳගත්තෙමි. සමහර දිනයන් වලදී මැදියම් රැයේදී පවා මහත් හඬින් රණ්ඩු වෙති. මම මුහුණ වසාගෙන බිත්තිය අයනට හේතු වෙමි.
මේ අයුරින් බොහෝ දින ගණන් එළිවන තෙක් එක බිඳක්වත් නිින්ද නොමැතිව ගත කර ඇත්තෙමි. මම සිර ගෙදරට ගිය දිනයට පසු දින උදේ මාව කාර්යාලයට කැඳවා කුඩා කඩදාසි කැබැල්ලක මගේ රිමාන්ඩ් අංකයත් වාට්ටුවේ අංකයත් සහ මගේ කොටුවේ අංකයත් ලියා දුන්හ. දීර්ඝ කාලයකට සිර දඬුවම් හිමිව සිටි රැඳවියන්ගේ බලය කාර්යාලය තුළ දැකගත හැකි විය. සිර ගෙදර කාන්තා නිලධාරිනියන්ට නෝනා යනුවෙන් ඇමතිය යුතුය. එම නෝනාවරුන්ට අවනතව කටයුතු කළත් නැතත් ජ්‍යෙෂ්ඨ සිරකාරියන්ට නම් අවනතව කටයුතු කළ යුතුමය. එයට විරුද්ධ වන අයට දරුණු අත්දැකීම් වලට මුහුණ පෑමට සිදුවෙයි. සිරගෙදර මුළු පාලනයම ප්‍රායෝගිකව පවතින ජ්‍යෙෂ්ඨ සිරකරුවන් තුළය. කුඩා යකඩ කුටියක් තුළ මාස ගණනාවක් රඳවා තබාගෙන සිටින හේයින් හිරිවැටි ඇති අත්පාවල හිරි ඇර ගැනීමට සිරගේ මදක් ඇවිදීමෙන් දින දෙකක් තිස්සේ මහත් වේදනාවක් සහ කැක්කුමක් දැනෙන්නට විය. අවුව වැස නොතේරෙන ගොඩනැගිලි ගුහාව තුළ සිට වැඩිකරට ගිය පසුව උස් තාප්පුවලින් පැන එන බාහිර ලෝකයේ වාතය ආශ්වාස කළෙමි. කුඩා වියෙහි සිට රාත්‍රී ආස් දෙස බලා සිටින මට මහත් විනෝද ජනක දෙයක් විය. සිරගේ දරුවල් වසන තෙක් සවස් කළ ආස දෙස බලාගෙන සිටීම සිතට මහත් සැනසුමක් විය. ජීවිතයේ මිරිකන අතීත ස්මරණයන් කාලවර්ණමය ගියක්සේ හැම විටම මා වටා සරමින් සිටින මට දැනෙයි. බොහෝ විට හුදකලාවට පෙම් කර ඉඳගෙන සිටියේදී නිින්ද නොයන රාත්‍රී කාලයන් මහත් බියකරු ලෙසින් මා බිය ගන්නවයි. දිගටම පැවති හිස රදය සහ හිතේ බර ගතිය ක්‍රමක්‍රමයෙන් මාව මානසික රෝගියෙකු බවට පත් කරන අතිදෝ යන සැකය මා තුළ ඇතිවිය. විමුක්ති කොටින්ට උපකාර කළ බවට සැකපිට අත්අඩංගුවට පත් වුණු දිමල කාන්තාවන් ප්‍රශ්න කිරීම සඳහා රඳවා තබාගෙන සිටියේය. ඔවුන්ගෙන් සමහරු වැඩිහිටි කාන්තාවෝය. උදෑසන දොර විවර කළ වහාම තතබදයෙන් යුතුව නාන කාමරයට ගොස් ස්නානය කර ඔහු තිරුනීරු වන්දනා ගල්වාගෙන කෝවිල දොරටුව ළඟ සිටිති. විමුක්ති කොටි අරගලකරුවන්ට තම දරුවන්සේ සලකා උදව් උපකාර කළ බොහෝ මව්වරුන් එම අරගලකරුවන්ගේ හඳුනා ගැනීමට ලක්ව අත්අඩංගුවට පත් වූ විවාහක තරුණ මව්වරුද සැකකාරයන් ලෙසින් සිරගත කර සිටියෝය. මා සිටි කාලය තුළ වයස 3ක පිරිමි දරුවෙක් සහ අවුරුදු 2ක ගැහැණු දරුවෙක් තම මව්වරු සමග සිර දඬුවම් විඳිමින් උන්හ. මේ අයට අමතරව විමුක්ති කොට සමාජිකාවන් ඕන තවත් විවාහක වී තරුණියෝ එහි උන්හ. විමුක්ති කොට සංවිධානයේ සිටි මොහොතේදීද ගොඩබිමෙහිද විවිධ ප්‍රහාරවලදී ජීවග්‍රහයන් අල්ලාගත් සටන්කාමී කාන්තාවෝද කළු කොටි ප්‍රහාරය සඳහා වූ වවුනියාව සහ කොළඹ නගරයේදී අත්අඩංගුවටපත් කාන්තාවෝද එහි උන්හ. එහි සිටි කාලය තුළදී විමුක්ති කොට සංවිධානයේ සිටි සමහර කාන්තාවන් පමණක් මා සමග කතා බහ කළහ. බොහෝ දෙනෙක් මගෙන් ඈත සිටි අතර කෝපයෙන් යුතු මාහට බැනවැදී තම හැඟීම් ආවේගයෙන් පිට කළහ. එයි මේකි පණ පිටින් ඉන්නේ. මුන් මැරෙන්නයි ඕන. මූව විශ්වාස කරලා උදව් කරපු නිසා තමයි අපිටත් මේවයි ලගින්න වෙලා තියෙන්නේ. මේ අයුරින් බැනවැදීම් මගින් සංවිධානය කෙරේ වූ කෝපයේද විරෝධයේද මාහට දැක් වූ අය විශාලය. මට ඇසෙන පරිදි ඉතාමත් පරුෂ වචයෙන් බැනවැදුණු කීප දෙනෙක්ද වූහ. මා පිළිබඳව පතුරවා තිබූ අවලාද සත්‍යයයි විශ්වාස කරගෙන මාව දැඩි ලෙස විවේචනයට ලක් කළ අය සිටියහ. කිසිදු වචනයක් මුවින් පිට නොකර නිහඬව සිටීමට මම පුරුදු වූයෙමි. එහි සිර දඬුවම් විඳිමින් සිටි කිසිම කෙනෙකුගේ වැරදි වලට මම පුද්ගලික වගකිය යුතු නැති වුවත් මා අයත් සිට සංවිධානය මුළු වගකීම දැරිය යුතු විය. මා මෙන්ම ඔවුන්ද රට වෙනුවෙන් ජන අරමුණින් සංවිධානයේ ක්‍රියාකාරකම් වලට සහයෝගය දැක්වූ නිසා සිර කර සිටි අයයි. ඔවුන් විසින් මාව කොයිතරම් දුරට විවේචනය කරනු ලැබුවත් ඒවා මා තුළ කෝපයක් හෝ වේදනාවක් හෝ ඇති කරනු වෙනුවට මම ඔවුන්ගේ තත්ත්වය දැක වේදනාවට පත් වූයෙමි.
මේ හැම දෙයක්ම මැද්දේ කැළවුණු දෙනකින් යුතුව වැදූ මවසේ මාව වැළඳගත් මව්වරු දෙහිවුන්හ. විමුක්තිකොට සංවිධානයේ බුද්ධි අංශය තම සහායකයන් ලෙස භාවිතා කළ බොහෝ දෙනෙක් 2007-2009 කාල වකවානුව තුළදී ත්‍රස්තවාදය වැළැක්වීමේ තොරතුරු අංශය විසින්ද CID විසින්ද රජයේ පාලනය යටතේ පැවති දෙවන ප්‍රදේශවලදීද කොළඹදීද අත්අඩංගුවට ගන්නා ලදී. මේ අයගෙන් බොහෝ දෙනෙක් බෝස රැඳුම් කඳවුරේ වසර 2කට වඩා වැඩි කාලයක් රඳවා තබා ගැනීමෙන් පසුව වැලිකඩ සිරගෙදරට එවූහ. එම නඩු විභාගයට සිදුවන්නේ කුමක්ද යන්න නොදන්නා ඔවුහු කලකිරීමට පත්ව අධිකරණයට යමින් එමින් වුන්හ. ඔවුන් සඳහා වන ඊළඟ නඩු දින දැනුම් දෙමින් තිබුණා මිස වෙනත් කිසිදු අන්දමේ ප්‍රගතියක් දකින්නට ලැබුණේ නැත. ආර්ථික ශක්තියෙන් යුතු පවුල් වලට අයත් සුළු පිරිසක් පමණක් වැඩි ගාස්තුවක් ගෙවා නීතිඥයන්ගේ සේවය ලබාගත්හ. එහෙත් බොහෝ දෙනෙකුගේ පවුල්වල අය සිරගෙදරට පැමිණ බලා යාමටවත් පහසුකම් නැති අය වූහ. මානව හිමිකම් පිළිබඳ නීතිඥයෝ විමුක්ති කොටින්ගේ නඩුවලට නීතිමය ක්‍රියාමාර්ග ගත්හ. නෙල්ලියරි ප්‍රදේශයේ ඉපද වැඩුණු බ්‍රාහ්මණ පවුලක කාන්තාවක් වූ වසන්ති ශර්මාව මම සිරගෙදරදී හමු වන විට ඇයගේ තත්ත්වය ඉතාම අයහපත්ව තිබුණි. ඇයගේ සැමියා මැගසින් සිරගෙදරද ඇය වැලිකඩ සිරගෙදරද සිටිද්දී ඔවුන්ගේ දරුවන් ළමා නිවාසයක වූහ. මෙදිවිය පසු කරමින් සිටි ඇය සිරගෙදරට පැමිණි කාලයේ සිට අත්විඳින දුක් වේදනාවන් ඇස් පනා පිට දුටු සිංහල කාන්තාවෝ බොහෝ අවස්ථාවල ඇයට උපකාර කරහ. අයිරම්මා යනුවෙන් සියලු දෙනා ඇයව හැඳින්වූහ. ඇය ඉතාමත් ආදරයෙන් සහ විවෘතව අනිත් අය සමග කතා බහ කරන්නීය. අනේ දුවේ, සංවිධානයේ ගෑනු දරුවෙක් ඇස් දෙකට දැකලවත් නෑ යැයි ඇය නිතර කියද්දී ඇය කෙරෙහි වූ චෝදනාව සහ එයට හේතුව දරාගත නොහැකි විය. එම මාතාවගේ කඳුළු වලට විශ්වාසය පිරි එකම එක වචනයක්වත් මට ප්‍රකාශ කළ හැකි නොවිය. දිනපතාම පරිප්පු සහ බත් සමග නිර්මාංශ පමණක් අනුභව කරන ඉතාම දැඩි ලෙසින් ශරීර තත්ත්වය පීඩාවට පත්ව බොහෝ රෝගවලින් පීඩා විඳින ඇගේ දුකට වගකිව හැක්කේ කාටද? දරුවන් සමග සිටි මව්වරු විඳ දුක් සුළුපටු නැත. කාන්තාවක් තම අතදරුවන් සමග ඕමන්තේ මුර පොළේදී අත්අඩංගුවට පත් වුණාය. තවත් කාන්තාවක් අනුරාධපුරයේ බස් නැවතුම්පොළේදී තම අතදරුවා සමග අත්අඩංගුවට පත් වුණාය. දෙදෙනාම ඉතා දුගී පවුල් පසුබිමකින් යුතු අය වෙති. එක් කාන්තාවකගේ ස්වාමි පුරුෂයා යුද්ධයේදී අතුරුදහන් වී ඇත. මොවුන්ගේ අනෙක් දරුවෝ ඥාතීන්ගේ භාරයේ වුණහ. ලදරුවෙකුගේ වර්ධනයට කිසිම විදිහකින් නොගැලපෙන එම පරිසරය තුළ බොහෝ බෝවෙන රෝගවලට ලක් වී එම ලදරුවෝ මහත් වේදනාවින්දහ. මානව හිතවාදී බවෙන් පිරුණු සිංහල සිරකාරියන් බොහෝ දෙනෙක් එම දරුවන් වෙනුවෙන් ආහාර සහ සෙල්ලම් බඩු ආදිය පිටතින් ගෙන්වා දී බොහෝ උපකාර කළහ. කොටි චෝදනා යටතේ සිටගතව සිටි යුවතියන්ට ඔවුන්ගේ දෙමාපියන් විසින් යෝජනා කරනු ලැබූ විවාහ යෝජනා අවුල් වී ගොස් තිබුණි. බොහෝ යුවතියෝ සැකපිට අත්අඩංගුවට ගැනීමත් සමග ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධතාවයන් බිඳ වැටි මහත් මානසික වේදනාවන්ට ලක්ව සිටියහ. සංවිධානයේ ප්‍රහාරක කටයුතු වලදී සිටින සිය හමුදාව විසින් ජීවග්‍රහණයෙන් අල්ලා කරනු ලැබූ අය දීර්ඝ කාලයක් තිස්සේ තම ඥාතීන්ගේ සම්බන්ධතාවයක් නොමැතිව සිර දඬුවම් විඳිමින් උන්හ. මඩ කලපේ යුවතියක් කොටි සැකකාරියක ලෙසින් අත්අඩංගුවට පත්ව සිර ගෙදරට පැමිණි පසු මානසික තත්ත්වයේ අයහපත් අතට හැරී අවසානයේ සම්පූර්ණයෙන්ම මානසික රෝගියෙකු බවට පත් වුණාය. වැසිකිළි දොරටු අසලදී අනෙකුත් සිරකාරියන්ගේ ප්‍රහාරවලට ඇය ලක්වීම දෛනික පුරුද්දක්ව තිබුණි. යාපනයේ කාන්තාවක් 2001 වසරේදී මුහුමාලය වලදී හමුදාව සහ කොටි අතර ගැටුමේදී තුවාල ලබා හමුදාවේ අත්අඩංගුවට පත් වුණාය. සිරගෙදරට පැමිණෙන විට
ඇය යහපත් මානසික මට්ටමක සිටියත් ඥාතීන්ගේ සම්බන්ධකම් කිසිවක් නොලැබීම නිසා මානසික වේදනාවට ලක්ව ක්‍රමක්‍රමයෙන් මානසික රෝගී තත්ත්වයටපත් වූ අය අනෙකුත් සිරකාරියන් සමග ප්‍රචණ්ඩව කටයුතු කරන්නට වූ ඇය අවසානයේ අත්පා බැඳ තබා තනි කාමරයක සිරකර අංගොඩ මානසික රෝහලට මාරු කළේය. මේ අයුරින් මම වැලිකඩ සිරකේ ගත කළ කාලය තුළදී කොටසකකාරයන් ලෙස සිරකරගෙන සිටි කාන්තාවන්ගේ සංඛ්‍යාව 70කටත් අධිකය. ඊට පසුව කාලයේදී බොහෝ දෙනෙකු සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව ලැබුණේ. සමහරු නිදහස් වූහ. සමහර අයගේ නඩු ශ්‍රේෂ්ඨාධිකරණයට මාරු කෙරින. දිගටම සිරගෙදර තම ජීවිතය ගතවීම පිළිබඳව අසතුටටපත් සමහර කාන්තාවෝ තම වැරද්ද පිළිගැනීම මගින් දඬුවම් කාලය අවසන්ව නිදහස් විය හැකිය සිතා චෝදනා පිළිගැනීමට පටන් ගත්තෝය. මේ අතර මඩකලපුව ප්‍රදේශයට අයත් පුවනේශ්වරී කාන්තා යන කාන්තාවන් දෙදෙනාට වසර 13ක් තිස්සේ අධිකරණයේ නඩු විභාග පවත්වා අවසානයේ 5 අවුරුදු කාලයක බරපතලක වැඩ සහිත සිර දඬුවම් හිමි විය. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට පත්ව සිටින්නන්ට අප නොලැබේ යන කරුණ යටතේ මෙම කාන්තාවන් දෙදෙනා නඩු විභාගයේ පැවති කාලය තුළ රඳවා තබාගෙන සිටියේය. එයින් එක් කාන්තාවක් පිළිකා රෝගියට ලක්ව තම දඬුවම් කාලය අවසන්ව නිවසට යාමට පෙරම 2013 වසරේ වැලිකඩ සිරගෙදරදීම මිය ගිය පුවත මට දැනගන්නට ලැබුණි. 2010ට පසු යුද්ධයේ අවසන් අධීරයේදී භාර වූ කොටි සමාජිකයෝ සිය ගණනක් බෝස රැඳුම් කඳවුරේ සිට වැලිකඩ සිරගෙදර රැගෙන ආවේය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු අධිකරණ නියෝගයෙන් වවුනියාවේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යැවින. තවත් සමහරුන්ව මාමෙන් රඳවා තබාගෙන සිටියේය. තයිපොංගල් දීපවාලි වැනි උත්සව දිනවලදී කොළඹ හින්දු මහා සභාව විසින් දෙමළ දේශපාලන සිරකරුවන්ට ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ පරිත්‍යාග කිරීම සිදු කරයි. විදේශගත ජනයාගේ උපකාරයෙන් දෙමළ සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද මා සිටි කාලයේදී දේවතාවක් ඇඳුම් පැළඳුම් සහ වෙනත් භාණ්ඩ පරිත්‍යාග කළෝය. ඔවුන් පැමිණෙන අවස්ථාවලදී දේශපාලන සිරකාරියෝ කෝපයෙන් ඔවුන් සමග රණ්ඩු වෙති. අපිව නිදහස් කරන්න මොනවද කරන්නේ? යනුවෙන් අසා ඔවුන් සමග ගැටති. ඊටමත් දැඩි නීති විධිවිධාන වලට අනුව ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇති හේයින් දේශපාලනික වශයෙන් වන ප්‍රවේශයක් මාර්ගයෙන් හෝ තමන් නිදහස ලැබිය යුතු යන අපේක්ෂාවෙන් අවමත් වසන්ති ශර්මා සත්‍ය යන අය සිරගෙවල් වල දුක් විඳින්මින් සිටිති. කොටි සංවිධානයේ බුද්ධ්‍යංශය විසින් රජයේ පාලන ප්‍රදේශවල සිදු කරනු ලැබූ ප්‍රහාරයන් සඳහා භාවිතා කළ පොදු ජනයාගේ ජීවිත සියලු දෙනා විසින්ම අමතක කරනු ලැබූහ. දෙමළ සිරකරුවන් නිදහස් කර ගැනීම යන්න මැතිවරණ කාලවලදී පමණක් කතා කරන මාතෘකාවක් බවට පත්විය. පිරිමි අය සඳහා වන සිරගෙදර සිය ගණනක් දෙනා බරපතල චෝදනාවලට ලක්ව තම පවුල්වල අයව සහ අනාගත ජීවිතයේ අහිමිව වේදනා විඳින සිටිති. ඒ සඳහා වන වගකීම අද කිසිවක තුලවත් නොමැති තත්වයකට පත්ව ඇත. සිරගෙදර සිටින අයගෙන් බහුතරය මත්ද්‍රව්‍ය සමග සම්බන්ධ නඩුවලට සම්බන්ධයි වෙති. කිලෝ ගණනින් මත්ද්‍රව්‍ය විකුණු ලොකු මුදලාලිලාගේ සිට ග්‍රෑම් ගණනින් විකුණු කුඩා මුදලාලිලා දක්වා පිටරටවල සිට මත්ද්‍රව්‍ය ගෙන ආ ජාවාරම්කරුවන් ඇතුළත් සිය ගණනක් කාන්තාවෝ එහි වූහ. ඔවුන්ගේ බහුතරය සිංහල කාන්තාවන් වුවත් මුස්ලිම් සහ කොළඹ ප්‍රදේශයේ දෙමළ කාන්තාවෝද වූහ. මත් කුඩු දෙමළෙන් තුල් යනුවෙන්ද සිංහලෙන් කුඩු යනුවෙන්ද හැඳින්වෙයි. සිරගෙදරදී මම රුජුවල වූ අත්දැකීම් වලට අනුව මෙම මත්කුඩු ව්‍යාපාරයේ යෙදෙන මුදලාලිලා මත්කුඩු භාවිතා කරන්නේ නැත. ඔවුන්ට දිනපතා නිවසින් ගෙන එන ආහාර ඉතා විශේෂ ඒවාය. දුටුවහම මොහු කුඩා ව්‍යාපාරිකයෙක්යයි නිවැරදිව කිව හැකි තරම් ඔහු පුෂ්ටිමත් ශරීරයකින් යුතුය.
ඉතාමත් පිළිවෙලකට අනුව ඇඳුම් ඇඳගෙන සිටින ඔවුන් හැම විටම ගෞරවයෙන් බැබළුමින් සිටින ස්වභාවයක් පෙන්눔 කරයි. මේ අය සඳහා සිරගෙදර හොඳ සැලකිල්ලක් දකින්නට ලැබේ. සිරගෙදර ආරක්ෂක නිලධාරීහු පවා මෙවැනි ව්‍යාපාරික කාන්තාවන් සමග හිතවත්ව කටයුතු කරයි. හැමෝම පාහේ නඩු එකකට වඩා වැඩි ගණනක් ඇති අය වෙති. එක නඩුවකින් අප ලබා එළියට ගොස් ඉතා කෙටි කලකින් ඊළඟ නඩුව වෙනුවෙන් සිරගෙදරට පැමිණෙති. සිරගේ ඇතුළතද මත්ද්‍රව්‍ය වෙළඳාමේ යෙදෙන කාන්තාවෝ බොහෝ දෙනෙක් වූහ. ඉතාම සූක්ෂම ක්‍රමෝපායන් අනුගමනය කරමින් ඔවුහු තමන්ට අවශ්‍ය මත්ද්‍රව්‍ය දුරකථන උපාංගාදිය සිරගේ ඇතුළට ගෙන්වාගෙන ඇති. දිනක් සවස 4ට පමණ මම ඇඟ සෝදා ගැනීමට නාන තැනට යමින් සිටියෙමි. මගේ හිසට ඉහළින් කුමක්දෝ ඉගිලී පැමිණ මා අසල බිම් වැටුණේ. මම වහාම මෙම ස්ථානෙන් බැහැරට ගියෙමි. යුද්ධ භූමියෙන් මෙවැනි ක්ෂණික ප්‍රතිපහාර ඇතිවීම ස්වභාවිකය. මේ කුමක්ද දැනගැනීමේ අටියෙන් මම මදක් ඈතක සිට බලාගෙන උන්නෙමි. පොළොවින් බෑග් එකක එතෝ පාන් රාත්තලක් මගේ ඉදිරි වැටී තිබිනි. මම ඇසක් වසා අරින්නටත් පෙර කාන්තාවක් ඒ රැගෙන දුවගෙන ගියාය. ඇය ප්‍රකට මත්කුඩු ව්‍යාපාරික සහායිකාවකි. එම පාන් රාත්තල තුළ වටිනා යමක් එවා ඇති බව මම වටහා ගත්ෙමි. නඩු විභාගය සඳහා උසාවියට ගොස් පැමිණුණු අය අතරින් මෙවැනි භාණ්ඩ රැගෙන ඒමේ දක්ෂ කාන්තාවෝ උන්හ. කලින් කළ සැලසුම් වලට අනුව සිරකරුවන් බැලීමට පැමිණෙන අය රැගෙනින ආහාර ද්‍රව්‍ය සමග තම ශරීරයේ රහස් ස්ථානවල වෙනත් භාණ්ඩ තබාගෙන පැමිණෙති. හම ගලවා පරීක්ෂා කරන තරමට ගෙරන ශරීර සෝදිසේදී පවා හසු නොවන අන්දමට ඔහු ඒවා සූක්ෂමව රැගෙන ඇති. අනපේක්ෂිත අයුරින් අසුවහොත් පැය ගණනාවක් කාර්යාලය ඉදිරිපිට දන ගසාගෙන සිටීමට සිදුවෙයි. සමහර අවස්ථාවල බෙල්ට් වලින් පහර දීමත් එම වැරැද්ද වෙනම නඩු පැවරීමත් සිදු කරයි. මෙවැනි අවස්ථාවල තම මුදලාලිලා පාවා නොදී දඬුවමේ සියත් නැතිනම් නඩු විභාගය එම කාන්තාවන් විසින්ම දරා ගනු ලබයි. ඒ නිසා මුදලාලිලාගෙන් ඔවුන්ට විශේෂ සැලකිලි හිමි වෙයි. මේ අයුරින් බොහෝ මාර්ගවලින් සිරගෙදරට ගෙන එන භාණ්ඩ උල්කට අතරේ හෝ වැසිකිලි වැනි ආවරණීය වූ ස්ථානවල හෝ තබා ඉතාමත් උපක්‍රමශීලීව ආරක්ෂා කෙරේ. සවස 6ට සිරකරුවන් ගණන් කර ඇතුළට දමා වැසුවාට පසුව සිරකාරියන්ගේ රාජ්‍ය ආරම්භ වෙයි. මත්කුඩු විකිණීම, දුරකථන බැටරි චාර්ජ් කිරීම, දුරකථනයෙන් කතා බහ කිරීම, මත්කුඩු භාවිතය, රණ්ඩු කිරීම ආදී වශයෙන් බොහෝ කටයුතු ඇස් පනා පිට සිදු වෙයි. මෙවැනි අවස්ථාවල කුඩාවට ආරම්භ වී රණ්ඩුව ගුටිබට හුවමාරුව දක්වා වර්ධනය වෙයි. එළියේ ආරක්ෂාවට සිටින නිලධාරීන්ගේ සවන් වලට ඇසුනොත් ඕන් පැමිණ එළියේ සිට මොකද සත්තේ? ජයි අසති. මොකවත් නෑ නෝනා, මේ පිස්සෙක් දඟලනවා. අපි බලා ගන්නවා නෝනලා යන්න. යයි පවසා ඔවුන් රවටා යවා ඔවුන් අතර කළ ස්ථානයේ සිට තම රණ්ඩුව ආරම්භ කරයි. බලවත් නිලධාරියෙකු මිස සාමාන්‍ය ආරක්ෂකයෙකු සිරමෙදරිය දොර විවෘත නොකළ යුතුය යන්න සිරගෙදර නීතියයි. එමෙන්ම අදාළ යතුරුගෙන ආයුත්තේ කාර්යාලයට ගොසින්ය. මෙම නීති රීති සිරකරුවන් හොඳින් දන්නා දේවල්ය. තමන් කරන හොර වැඩවලට බාධාවක් ඇති නොවන අන්දමින් සිරගෙදර විධිවිධාන පාලනය යටතේ තබා ගැනීමට ඔහු සමත් වෙති. අඩදබරවලට යොමුවන කාන්තාවන් බොහෝ දෙනෙක් මත්කුඩු භාවිතා කරන්නේ වූහ. දරදඬු කුෂ පෙනුමෙන්ද වැරහැලි වූ ඇඳුම්ද කටපුරා බුලත් තිටද සහිත ඔවුන්ගේ වල මත්කතිය බේරෙයි. ඔහු සෑම ස්ථානයකදීම කෑ ගැසීමද කුණුහරුප කීමද බලය පෙන්වීමද සහිත චර්යාවකින් යුක්ත වූහ. කුමන මොහොතක කුමක් කරනු ඇතැයි නිශ්චිතව කිව නොහැකි හැසිරීමක් පෙන්눔 කළහ. සමහර වෙලාවට මහත් උද්‍යෝගයෙන් එහා මෙහා යති. තවත් සමහර වෙලාවට මත්කොඩ භාවිතා කර බිමට නැඹුරු කරගත් හිසින් යුතුව මත්ව ඉඳගෙන සිටිති. සමහරු චන්නිකම් පෙන්වන පිරිමින් මෙන් හැසිරෙති. එම කාන්තාවෝ තම පිය ස්වභාවය සහ ගතිගුණ වෙනස් ස්වභාවයට පත් වුණහ.
කතා කරමින් සිටමින් ඇස් දෙක උගුල්ලා ගන්නාසේ ඊටමත් කපට ලෙස හොරකම් කිරීමෙහිද උදුරා ගැනීමෙහිද ඔවුන් මනා දක්ෂතාවයක් පෙන්눔 කළහ. එසේ අහිමි වූ බඩු බාහිර ආදියට එයින් පසුව අයිතිය කියා යෑමත් ඉන්පසුව කළ නොහැකිය. ඔවුන්ගේ නීතිය හෝ යුක්තිය හෝ බලාපොරොත්තු විය නොහැකිය. ඔහු මහත් උස් හඬින් අසභ්‍ය වචන බැනවදෙති. ඊටමත් තරුණ සුන්දර යුවතියන්ද ඊටමත් හොඳින් ඉංග්‍රීසි භාෂා හැසිරවිය හැකි කාන්තාවන්ද වැස්සකටවත් පාසලකට කරන වූ කාන්තාවන්ද වශයෙන් විවිධ හේතු නිසා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඥාතීන්ගේ පිළිකුලට ලක්ව කොන් කිරීමට ලක් වූ සිරකාරියෝද සිරගෙදර ලෝකය කරගෙන ජීවත් වූහ. සුනාමියක් එනවා. එවැනි පුවත් එක්වරම සිරමැදිරි පුරා පැතිරෙන්නට පටන් ගනී. එවැනි අවස්ථාවක සෑම කාන්තාවකගේම ඇස් එළියට වැටෙන තරම් මහත් වෙයි. සිරගෙදර එක්වරම සෝදිසියට ලක් කර නීති විරෝධී භාණ්ඩ අත්පත් කර ගැනීම සිදු කරති. එවැනි අවස්ථාවක සිරගෙදර තබා ගැනීමට අනුමැති නොමැති භාණ්ඩ සංගවා තැබීමට කාන්තාවෝ එහා මෙහා කලබලයෙන් දුවති. එවන් අවස්ථාවක සියලු දෙනා තුළම පවතින්නේ මහත් සමගියකි. ජංගම දුරකථන මත්කුඩු ආදී සියලුම භාණ්ඩ සංගවා තබති. තියෙන කාට එහෙමයි නැති කාට මෙහෙමයි යනුවෙන් කියනු ලැබේ. අපවැනි අයගේ ප්‍රශ්නත් එවැනිය. මාස දෙකකට වතාවක් හෝ එසේත් නැතිනම් ඊටත් වඩා වැඩි පරතරයක් ඇතිව ගමේ සිට අපේ බැලීමට පැමිණෙන අය දෙන භාණ්ඩ අපි ඊළඟ වතාවේ ඔවුන් පැමිණෙන තෙක් ආරක්ෂා කරගෙන පරිස්සමෙන් භාවිත කළ යුතුය. තහනම් බඩු තිබුණත් නැතත් සියලු දෙනාම සිටින ස්ථාන එක ලෙසින් පරීක්ෂාවට ලක් කෙරෙයි. සීනි පිටි ආදිය හාර අවුසා වතුර බාල්දියේ අඩියේ සිට වතුර බෝතලේ මූඩිය දක්වා හූරා බලා ඇඳුම් වල නවා මසා ඇති තැන් පවා පරීක්ෂා කරයි. ගුලිගෙහි නිදා ගැනීමටවත් නොහැකි තරම් කුඩා අඩි 1.5 පමණ ප්‍රදේශයේ කොට්ටුරයක් ඇතුලේ පොලිතින් බෑග් එකක සංගවා ආරක්ෂා කරන බඩු බාහිර ආදිය බිමට දමා සෝදිසි කරති. එදින වේලාව රැ 7 පසුව තිබුණේ. සුපුරුදු ලෙසින් අපි අපේ රෙදි අතුරන් නිදාගත්තෙමු. රාත්‍රී කාලය තුලදී රහසිගතව දුරකථන බැටරිය චාර්ජ් කරන අයද එළිවන තෙක් දුරකථන සංවාදවල යෙදෙන අය හැර අනෙක් කාන්තාවන් නිදා ගැනීමට සූදානම් වුණහ. මමද නිදාගෙන උන්නෙමි. එක් වරම මගේ කකුලක් සපත්තු කකුලක පෑගීමට ලක්විය. මම වහා නැගිට්ටෙමි. බන්ධනාගාර පොලිසියට අයත් ගැහැණු සහ පිරිමි නිලධාරීහු සිරකරුවන් සෝදිසියට ලක් කරන්නට වූහ. බඩු භාණ්ඩ සංගවා තැබීමට ඉඩක් නොලැබුණු හේයින් පැයක් දෙකක් පුරා පැවති සෝදිසි කිරීමෙන් පසුව ජංගම දුරකථන 100 ගණනක්ද මත්කුඩු පැකට්ද මුදල් ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගත්හ. රාත්‍රී කාලයේ පිරිමි නිලධාරීන් සෝදිසි කටයුතු වලට යොදා ගැනීම කාන්තාවන් තුළ කෝපය ඇති කිරීමට සමත් විය. පසුදින රාත්‍රියේහි නැවතත් එම වේලාවට සෝදිසි කිරීමට පැමිණි පොලිසියට එරෙහි කාන්තා රැඳවියෝ කැරලි ගසන්නට වූහ. ඇතුළට පැමිණි අයට එළියට යාමට නොමැති වන අයුරින් දොරවසා අතට අසු වූ කොහොමිට බෝතල් ආදියෙන් පහර දෙන්නට වූහ. සෝදිසි කිරීම සඳහා පැමිණි බන්ධනාගාර පොලිසිය අයට එළියට යාමට නොහැකි වන අයුරින් වැසිකිළියට ගොස් සැඟවුණහ. මොහොතකින් තත්ත්වය පාලනය කළහ. ඊට පසුව පැමිණි දවස් දෙකක් ගත වූයේ තැතිගැන්මක් සහිතවය. එහෙත් ඊට පසුව රාත්‍රී කාලයේහි සෝදිසි කිරීම සඳහා පිරිමි නිලධාරීන් පැමිණියේ නැත. එහෙත් සිරකේ නීති රීති තවත් දැඩි විය. මගේ මානසික පීඩනයන් සහ සිරගේ දුක්ඛය හැටද ඊළඟට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ තත්ත්වයද මා විසින් ඇවිදින මලමිණියක් බවට පත් කරන ලදී. සියල්ලටම වඩා මානසික සැනසීම ලබා ගැනීම මට මහත් අසීරු විය. කුමක් හෝ කරුණක් පිළිබඳව මුළු අවධානය යොමු කිරීම මානසික පීඩාවෙන් මිදීමට ඇති එකම මාර්ගය බවට මම අවබෝධ කරගත්තෙමි. මම සිරගේ ඇතුළත වූ කෝවිලට යෑමට පටන් ගත්තෙමි. වෘත සීල අනුගමනය කිරීමට පටන් ගත්තෙමි. එවිට මම ගැඹුරු සත්‍යයක්
අවබෝධ කරගත්තෙමි. සාමාන්‍ය කුසගින්න දරා ගැනීම මට ඉතාමත් අපහසු කාර්යකි. අරගල කාලය තුල ආහාර නොලබූ අවස්ථාවලද ආහාර තිබුණත් කෑමට වේලාවක් නොලබුණු හේතුවෙන්ද බඩගින්නේ සිටියා මිස සාමාන්‍යයෙන් කුඩා වියේ සිට මට කුසගින්නේ සිටීම අසීරු කාර්යකි. මම වැලිකඩ සිරගෙදරදී මම මුළුමනින්ම නොකා සිටීමේ සුව අත්විඳීමට පටන් ගත්තෙමි. බඩ දෙවී යන අයුරින් කුසගින්න පවතින විට මනසේ දැඩි සුවයක් බවට පත්වෙන්නාසේ හැඟීමක් ඇතිවන්නට විය. කිසිවකු සමගවත් කතාබස් නොකර ආහාර අනුභව නොකර හිස් මනසකින් මුල්ලක කුල ගැසී සිටින විට හිත අසීමිත සැනසීමක් ලබන්නාසේ විය. බොහෝ දින ගණනක් තිස්සේ හිතවත් මා වාසය කරන මව්වරෝ සහෝදරියෝ පුරුද්දක් වශයෙන් සිටින ස්ථානයේ මා නොමැති බව දැනගෙන සිරගේ පරීක්ෂේ පුරා කෝවිලේ පිටුපස නැතහොත් හුදකලා ස්ථානයකදී මාව සොයාගත්හ. මිනිස් මුහුණ දැකීමටත් මිනිසුන් සමග කතා බහ කිරීම බිඳක්වත් කැමැත්තක් නොමැති කරුණක් ලෙසින් ටික කාලයක් පැවතුණි. මා දෙමළ සිරකාරියන් අධික වශයෙන් සිටි 29 වෙනි කොටුවට මාරු කළේ එම වකවානුවේදීය. මා දෙමළ සිරකාරියන් අධික වශයෙන් සිටි 29 වෙනි කොටුවට මාරු කළේ එම කාලවකවානුවේදීය. ඒ සිටි සිරකාරියන් අතරින් දෙදෙනෙකු කලකොඩ කණ්ඩායමට අයත් වෙඳ ප්‍රහාරයකට යවා සිටියේදී 2007 වසරේදී අත්අඩංගුවට පත් වුණහ. එයින් එක් අයෙකු පවලම් ප්‍රහාරයක් සඳහා යාපනයට යමින් සිටියේදී හමුදා විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකට අසු වූවාය. ඇය සයනයිඩ් පානයට උත්සාහ කරද්දී හමුදාවේ අත්අඩංගුවට පත් වූ තැනැත්තියකි. ඇයට වෛද්‍ය ප්‍රතිකාර කර ත්‍රස්තවාදී වැළැක්වීම අංශයේ බුද්ධි අංශය ප්‍රශ්න කිරීම වලින් පසුව අධිකරණ මාර්ගයෙන් වැඩිකලට එවා තිබුණි. තවත් එක් කලකොටි සමාජිකාවක් වූ අන්බුවදනි ප්‍රහාරය සඳහා ත්‍රිකුණාමලේ නතර කර උන්නාය. එහිදී ඇය ත්‍රස්තවාදී වැළැක්වීම අංශයෙහි බුද්ධි අංශය අත්අඩංගුවටගෙන බූස රැඳුම් කඳවුරේ පැවැත් වූ දැඩි ප්‍රශ්න කිරීම වලට පසුව වැලිකඩ සිරගෙදරට එව්වාය. මෙම දෙදෙනා සමග මමද ආගමික වතාවන් වලට බයිබල් කියවීමටද ගියෙමි. ඇත්තෙන්ම එම ස්ථාන මගේ මානසික තුවාල වලට බෙහෙත් බඳින්නාසේ විය. දුරකථනයක් තබාගෙන සිටි දෙමළ තරුණයෙකුගේ උපකාරයෙන් මගේ පවුලේ සහෝදරිය සමග කතා කර ඒ මාර්ගයෙන් අම්මාගේ සම්බන්ධතාවය ලබා ගත්තෙමි. ඕමන්තයේදී අම්මාගෙන් වෙන්න පැමිණ මට සිදු වූයේ කුමක්ද? මාව රඳවාගෙන සිටින්නේ කොහේද යනතුරුතුරු මගේ පවුලේ කිසිවෙකු දැන සිටියේ නැත. එයින් මා දින ප්‍රචාරය කළ අසත්‍ය පුවත් ඕන දැඩි මානසික පීඩාවට පත් කිරීමට හේතුව තිබුණි. 2009 වසරේ ඔක්තෝබර් මාසයේදී පමණ මගේ අම්මා මාව බැලීමට වැලිකඩ සිරගෙදරට පැමිණියාය. සිරගෙදරදී ඥාතීන් හමුවීම ඉතාමත් දුෂ්කර කාර්යකි. ඉතාමත් ඈත සිට සම්පූර්ණ දිනක් ගමන් කර කොළඹට පැමිණ අවශ්‍ය කරන බඩු බාහිර ආදිය කොළඹින් මිලටගෙන එම බරත් ඔසවාගෙන මධ්‍යාහන ගිනි අවුවේ වැලිකඩ ඇතුළු තාරපාරේ ඇවිදගෙන ඇවිත් දිගු පෝලිමකට එක්වී එහිදී කෑම පාර්සල ඇතුළුව සියලුම බඩු බාහිර ආදිය තියුණු පරීක්ෂාවට ලක් වූ පසුව ඇතුළට පැමිණිය හැකිය. එම කුඩා කුටියෙහි බිත්ති බාගට ඉහළින් ඇඟිල්ලක් පවා ඇතුළු කර නොහැකි ලෙසින් දැඩි ලෙසින් ගසා ඇති කම්බි දැලකින් පමණ බැලිය හැකි වන්නේ. අඳුවෙම කුටියෙහි සෑම විටකම ජනයාගෙන් පිරී පවතී. ලැබෙන වැඩිම කාලය විනාඩි 5කි. පැමිණ සිටින අයගේ ප්‍රමාණය අනුව සමහර විට එම කාලය තවත් අඩු වේ. මෙවැනි ඉඩකඩක් තුළ අපට ලැබෙන භාණ්ඩ නැවතත් අවුස්සා පරීක්ෂා කිරීමෙන් පසුව අපටත් දෙති. සමහර විට ඉතා දුෂ්කර පළාත්වල සිට සාදාගෙන එන කැවිලි වර්ග පවා ඇතුළට දිය නොහැකියි පවසා නැවතත් ආපසු යවයි. කෙනෙක් කතා කරන දෙය අනෙකාට නැසෙන තරමටම ഘോഷාකාරී බවක් පෙන්නයි. එයින් කතා කළ යුත්තේ ඉතාමත් උස් හඬින්ය. කම්බිදෙනෙන් අඳුරු කුටිය දෙස ඉතාමත් ඕනෑකමින් බැලුවොත් පමණින් යාන්තමින් මුහුණ දැකගත හැකි වෙයි. දිනපතා
නිවසින් කෑම ලැබෙන සිරකරුවන්ටත් වසරකට වරක් ඥාතීන් මුණ ගැසෙන අයටත් මෙම තත්ත්වය පොදුය. තමන් බැලීමට කිසිම ඥාතියෙකු නොපෙනෙන තත්ත්වයක් තුළ ගෙදරින් ලැබෙන බත් පිඬක් වෙනුවෙන් අපේක්ෂා බරිතව සිටින මිනිස් හදවත් සිරගේ අපමණය. තමන්ව බැලීමට කිසිවෙකුත් නොපෙනෙන බව දැනගෙනම උදේ සිට සවස දිනපතා අමුත්තන් හමුවීමට ඇති ස්ථානයෙහි මහා දුකකින් යුතුව බලාගෙන සිටින මිනිසුන්ගේ බලාපොරොත්තු මට තේරුම් ගත නොහැකිය. අත්තර දැමීමට ලක් වූ සිරගත මිනිසුන්ගේ ඇස්වලට ඇති අපේක්ෂා බරිත කඳුළු ඉතාමත් කුරිරුය. වැලිකඩ සිරගෙදර දෙමළ සිංහල මුස්ලිම් කාන්තාවන් සමග සමීපව ඇසුරු කිරීමට අපූර්ව අත්දැකීමක් විය. මගේ කුඩා වියෙහිදී මට වෙන ජාතීන්ට අයත් ජනතාව සමග ආශ්‍රය කිරීමේ අවස්ථාව ලැබුණේ නැත. සාම සාකච්ඡා පැවති සමයේදී වරක් අතුරුදහන් වූ හමුදා සෙබළුන්ගේ මව්පියෝ සහ ඥාතීහු කිලිනොච්චියට පැමිණ විමුක්ති කොට සංවිධානයේ සමාජිකයන් හමු වූහ. එම පිරිස අතරේ සිටි වයෝවෘද්ධ සිංහල මව්වරු හෙළූ කඳුළු මගේ සිත උණු කළේය. මගේ දැස් වලින්ද කඳුළු ගැලුවේය. ඒකට මම ලැජ්ජා නොවනමි. තම දරුවන් යුද්ධයේ හේතුවෙන් අහිමි වූ දෙමළ මව්වරුන්ගේ කඳුළු සහ අඬා වැළපීම් මට සිහිපත් විය. මිනිසුන් ජාතිය භාෂාව ආගම දේශපාලන වශයෙන් වෙනස් විය හැකිය. එහෙත් ලොවේ සෑම තැනකම මාතෘත්වයේ ස්වභාවය ඒ අනු වෙනස් වන්නේ නැත. මාව ආශ්‍රය කළ බොහෝ සිංහල මව්වරුන්ගේ සෙනෙහස මගේ ජීවිතයේ පවතිනතුරු අමතක නොවේ. වැනි සම්බන්ධතාවන්ගේ සමීප බව නිසාම මම සිංහල භාෂාව කතා කිරීමට පුරුදු වුනිමි. තම දුක්ඛ දෝමනස්යන් මෙන්ම සුඛ වේදනාවන්ද මා සමග බෙදා හදාගත් ඔවුන් තුළ දෙමළ ජනයා පිරිමන තිබුණේ යහපත් ආකල්පයන්ය. එහෙත් කොටි යනු සිංහල ජනයා මරා දමන්නන් යන අදහස සාමාන්‍ය කාන්තාවන් අතර බහුලව පැවතුණි. සිංහල කාන්තාව ස්නේහයෙන් යුතුව ආශ්‍රය කිරීමට පටන් ගතහොත් කුමන අර්බුදකාරී තත්ත්වයකදීවත් තම යහපත කරන සිතා උදව් කිරීමට ඉදිරිපත් වෙති. සිත තුළ වංචනික අදහස් රැස් කරගෙන තිබීමේ ලක්ෂණය ඔවුන් තුළ ඉතාමත් අඩුය. තමන් සඳහා ගොඩ ගහගෙන ඉන්නවට වඩා තවත් කෙනෙකුගේ බඩගින්න නිවීම ඉතාම වටිනා පිනක් යනුවෙන් ඔවුන් අදහස් කරති. මම ඔවුන්ගේ යහපත් ගුණාංගයන් ඔවුන් ආශ්‍රය කිරීමෙන් අත්දැකීමෙන් ඉගෙන ගත්තෙමි. මගේ නඩු විභාගය සඳහා දින 6-7කට වතාවක් මාව අලුත් කඩේ අධිකරණයේ වෙත කැඳවාගෙන යයි. මා වෙනුවෙන් නීතිඥවරයාගේ සේවය ලබා ගැනීමට මගේ දුප්පත් අම්මා මහත් දුක් විඳාය. මානව හිමිකම් සංවිධානයක් වෙත ගොස් අම්මා බොහෝ වතාවක් ඉල්ලා සිටියත් ඔහු කුමක්දෝ හේතුවක් නිසා මගේ නඩුව බාර ගැනීමට කැමති වූයේ නැත. රඳවා තබාගෙන වසරක් පමණ කාලයක් ගතව තිබුණත් මා වෙනුවෙන් නීතිඥයෙකු උසාවියේ පෙනී සිටියේ නැත. මගේ නඩුව ඇසූ විනිශ්චයකාරතුමා යුෂ්මතිය වෙනුවෙන් නීතිඥයෙකු නොමගේද යැයි විමසන විට මම නැත ස්වාමීනි යැයි පිළිතුරු දුන්නෙමි. මහත් බලකතු සංවිධානයක සටන්කාමියෙකු ඉඳ බාහිර වූ හේයින් මාව අතහැර දැමූ තත්ත්වයකට පත් වුන්නෙමි. මා වෙනුවෙන් පමණක් නොව මා වැනි දහස් ගණනක හිටපු අරගල කරුවන්ගේ තත්ත්වයද එයම විය. මගේ සහෝදරියගේ උපකාරයෙන් අම්මා මා වෙනුවෙන් නීතිඥවරයෙකුගේ සේවය ලබා ගැනීමට කටයුතු කළාය. ඔහු මහත් මානව හිතවාදී ගුණයන්ගෙන් යුත් උතුම් මිනිසෙකි. අපි ඔහුට කිසිම ගාස්තුවක් ගෙව්වේ නැතත් ඔහුගේ මිත්‍ර නීතිඥයෙකු මංජල පතිරාජ නම් වූ සිංහල නීතිඥ මහතාත් මා වෙනුවෙන් අධිකරණයට පැමිණියහ. මගේ නඩුවේ ක්ෂණික වෙනසක් ඔවුන්ට කර නොහැකි බව මම දැනගෙන උන්නෙමි. එහෙත් ඔහු ඒ මොහොතේ මට මහත් විශ්වාසයක් ජනිත කරවීමට සමත් විය. එහෙත් කිසිවෙකුත් අපේක්ෂා නොකළ අන්දමේ වෙනසක් මගේ නඩුවට අදාළව සිදුවිය. මා විභාග කළ CID මට පුනරුත්ථාපන ලබා දීමට කැමැත්ත පළ කර තිබුණි. බාහිර වූවන් සඳහා පොදු සමාවක් ලබා දී ඔවුන්ව සමාජයට එක් කර
ඒකාබද්ධ කිරීමට සලස්වන ලංකා ආණ්ඩුවේ සැලසුම දහස් ගණනක් වූ සටන්කාමින්ගේ ජීවිත ආරක්ෂා කිරීමටත් නීතිය දැඩි ග්‍රහණයෙන් ඕන මුදාලීමටත් හේතු විය. 2012 වසරේ ජූනි මාස 22 වන දින කොළඹ අලුත්කඩේ උසාවියේ විනිසුරු රශ්මිසිංහ පොලිසියෙන් වවුනියාවේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේහි වසරක පුනරුත්ථාපන පුහුණුවකින් පසුව මාව නිදහස් කරන මෙන් නියෝග කරන ලදී. උසාවි නියෝගයකට අනුව මාව 2012 වසරේ ජූනි මාස 26 වන දින වවුනියාවේ පුන්නෝට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යැවීය. එයින් මගේ ජීවිතයේ දිසාවක් නොදැන ගමන් කළ අඳුර ගමන අවසාන විය. ලෝවටා සැරී සමග එන්න අප සමග පොත් කියවන්න. අපගේ චැනලේද සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනේ ක්ලික් කරන්න. ඔබගේ අදහස් සහ යෝජනා අප වෙත ඉදිරිපත් කරන්න.